අයිබෝන් ඔබ මේ එකතු වෙන්නේ ඉතිහාසය 11 ශ්‍රේණිය ශ්‍රී ලංකාවට නිදහස ලැබීම කියන 6 වෙනි පාඩමේ පළවෙනි වීඩියෝ ක්ලිප් එකත් එක්ක. හැඳින්වීම. අද අපි මේ පාඩමේ පුරාවටම ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කරුණු කාරණා සමස්තයක් විදිහට අපි කතා කරොත් එහෙම ශ්‍රී ලංකාවට නිදහස ලැබීම නිදහස ලැබුණාට පස්සේ අපේ රටේ දේශපාලන ආර්ථික සමාජ වෙනස්කම් සිද්ධ වුණේ කොහොමද කියන කාරණා පිළිබඳව අපි මේ පාඩම පුරාවටම ඔබත් එක්ක සාකච්ඡා කරනවා. පළවෙනිටම අපි මේ කොටසින් සාකච්ඡා කරමු 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ගෙවුණු දශක කිහිපය තුළ මෙරට දේශපාලන ශාස්ත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණ මෙන්ම ආර්ථික හා සමාජීය ශාස්ත්‍රවල සිදු වූ වර්ධනයන් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එතකොට 1948 අපිට නිදහස ලැබෙනවා. ඒත් එක්කම දේශපාලන ශාස්ත්‍රයේ කැපී පෙනෙන සුවිශේෂී කරුණු රාශියක් මේත් එක්කම සිද්ධ වෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය සමාජීය ශාස්ත්‍රවල සිදු වූ වර්ධනයන් පිළිබඳවත් අපි මේ පාඩමෙන් සමස්තයක් විදිහට සාකච්ඡා කරනවා. ඒ වගේම 1948 නිදහස සමග පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් අපිට ලැබෙනවා. ආණ්ඩු ක්‍රමයක් අපිට ලැබෙනවා. ඒත් එක්කම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් ලාංකිකයන්ට ස්වදේශිකයන්ගේ ඡන්ද අරගෙන දේශපාලනයට එන්න පුළුවන් දොර විවෘත වෙනවා. ඒ වගේම 1972 1978 වසරවල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හඳුන්වා දීමෙන් දේශපාලනයේද බොහෝ වෙනස්කම් සිද්ධ වෙනවා. මෙන්න මේ කරුණු කීපය තමයි අපි මේ පාඩමේ පුරාවටම සාකච්ඡා කරන්නේ. ඔබ මේ පාඩම අවසන් වෙනකොට මේ මුලින් සඳහන් කරපු මෙන්න මේ කරුණු පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඔබ සතුව තිබිය යුතුයි. ඒ නිසා සියලු දෙනා අවධානයෙන් පාඩමට එකතු වෙන්න, පෙළපොත පරිශීලනය කරමින් පාඩමට එකතු වෙලා ඔබගේ දැනුම මේ සඳහා වර්ධනය කරගන්න. සොල්බරි ප්‍රතිසංස්කරණය හා නිදහස ලැබීම කියන කොටස. සොල්බරි කොමිසමේ සමාජිකයන් 1944 දිවයිනට පැමිණෙනවා. පැමිණිලා 1945 වර්ෂයේදී වාර්තාවක් ප්‍රකාශයට පත් කරනවා. මේ වාර්තාවේ තියෙනවා රටේ අභ්‍යන්තර බලය ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන ආණ්ඩු ක්‍රමයක් නිර්දේශ කරලා තියෙනවා. අපි ඉල්ලුවා ඒ අය නිර්දේශ කරලා තියෙනවා. ඊළඟට සොල්බරි ආණ්ඩුක්‍රමය පිළිබඳව රාජාඥාව බ්‍රිතාන්‍ය රාජාඥාව 1946 මැයි බ්‍රිතාන්‍යයන් නිකුත් කරනවා. ඒකෙදී 1947 වසර මැද මෙරට ප්‍රථම පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වීමට ඉඩ තිබුණත් ලංකාවට නිදහස ලබා දීම පිළිබඳව කිසිදු ප්‍රකාශයක් මේ වෙනකොටත් බ්‍රිතාන්‍යයන් කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ වෙනකොට මේ පිළිබඳව මොනවා හරි ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි. හැබැයි එහෙම කරලා තිබුණේ නැහැ. ඒ නිසා ඩී.එස්. සේනානායක මහතා ඇතුළු මෙරට හිටපු නායකයෝ තර්කානුකූලව ඒ කරුණු අදහස් පැහැදිලි කරලා ලිපියක් ලියනවා බ්‍රිතාන්‍යයන්ට. ඒ ලිපිය කිව්වට පස්සේ බ්‍රිතාන්‍යයන් තීරණය කරනවා ලිපිය යැවීමෙන් පසු මැතිවරණයට මාස 2කට පෙර පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළත නිදහස් රටක තත්ත්වය ලංකාවට ලබා දෙන බව යටත් විජිත බහර ලේකම්වරයා නිවේදනය කරනවා. ලියුම කියවලා කරුණ තේරුම් අරගෙන මැතිවරණයට මාස 2කට පෙර මැතිවරණය පවත්වන ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න මාස 2කට කලින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ඇතුළත නිදහස ලබා දෙන බවට යටත් විජිත බහර ලේකම් නිවේදනය කරනවා. මේ වන විට සේනානායක මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ පිහිටුවා තිබුණා. එතකොට ඩී.එස්. සේනානායක මහතා විසින් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ පිහිටුවනවා. අපිට ඉඟියක් ලැබෙනවා ඩී.එස්. සේනානායක මහතා පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපත් වෙනවා. ඒ අනුව එතුමා එකෙන් ජයග්‍රහණය කරනවා. දැන් අපි බලමු කවුද මේ ඩී.එස්. සේනානායක මහතා කියන්නේ. මේ ඉන්නේ ඩී.එස්. සේනානායක මහතා. දැන් අපි සාකච්ඡා කරමු 1947 අගෝස්තු මෙරට ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව. මේකෙදී ඔබ මතක තබා ගන්න ඕනි මේ මැතිවරණය තියෙන්නේ 1947 අගෝස්තු 23 වෙනිදා ඉඳලා සැප්තැම්බර් 20 දක්වා මේ මහා මැතිවරණයේ තියෙනවා. දින 19ක් පුරාවට තමයි මේ මැතිවරණය පවත්වන්නේ. ඒකත් තාමත්ම වැදගත් කාරණාවක්. ඒ වගේම මේ මැතිවරණයේදී ජයග්‍රහණය කිරීම සඳහා එක් පක්ෂයක් ආසන 48ක් ලබාගත යුතුව තිබුණා. ඒකත් මතක තබාගෙන අපි මේ කොට සාකච්ඡා කරමු. පළවෙනිම එක්සත් ජාතික පක්ෂය ආසන 42ක් දිනා ගන්නවා. ලංකා සම සමාජ පක්ෂය ආසන 10යි. ද්‍රවිඩ සංගමයේ ආසන 7යි. ලංකා ඉන්දියානු සංගමයේ ආසන 6යි. බොල්ෂෙවික් ලෙනින් පක්ෂය ආසන 5යි. ලංකා කොමියුනිස්ට් පක්ෂය ආසන 3යි.
කම්කරු පක්ෂයේ ආසන 1යි ස්වාධීන තරග කළ අපේක්ෂකයන් ආසන 21ක් දිනා ගන්නවා එකතුව 95යි. එතකොට මේ අතරින් ජයග්‍රහණය කරන යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා ආසන 48ක් ලබා ගත යුතුයි. දැන් මේ කාරණේ මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගෙන තවත් ස්වාධීන අපේක්ෂකයන් රැසකගේ සහායෙන් සේනානායක මහතා ආණ්ඩුවක් පිහිටුවීය. එතකොට ඩී.එස්. සේනානායක මහතාට ආණ්ඩුවක් පිහිටවන්න උපකාර කරන්නේ මෙන්න මේ ස්වාධීන අපේක්ෂකයන්. බලන්න ඕන ආසන 21ක් දිනාගෙන තියෙනවා. එතකොට මේ ආසන 21 ඉන්න ස්වාධීන අපේක්ෂකයන්ගේ උදව්වෙන් තමයි මේ එක්සත් ජාතික පක්ෂයේ ඩී.එස්. සේනානායක මහතා ආසන 48ක් බවට පත් කරගෙන ජයග්‍රහණය කරන්නේ. දෙවෙනි තර ලකුණ මේ අයුරින් රටේ අභ්‍යන්තර බලය ස්වදේශිකයන්ට ලබා දුන්නත් විදේශ කටයුතු බ්‍රිතාන්‍යව Taman වෙත තබා ගත්තා. එතකොට ඇයි අපිට මේ නිදහස ලබා දෙනවා කියලා රටේ අභ්‍යන්තර බලය අපිට ලබා දෙනවා කියලා රටේ අභ්‍යන්තරයේ තියෙන වැදගත් සිදුවීම් දෙකක් නෙමෙයි මේ විදේශ කටයුතු කියලා කියන්නේ. එතකොට මේ විදේශ කටයුතු ඇයි ඔවුන් වෙත තබා ගන්න? එතකොට ඒකත් අපේ රටට අයිති එකක් නේ. ඒක විදේශ රටවලට අයිති එකක් නෙමෙයිනේ. එතකොට අභ්‍යන්තර බලය අපිට දීලා විදේශ කටයුතු බ්‍රිතාන්‍යය යටතේ තියාගන්නේ ඇයි? ඒකට හේතු දෙකයි. පළවෙනි එක තමයි දිවයිනේ භූගෝලීය පිහිටීම. දෙවෙනි එක තමයි ආරක්ෂාව හා යුද කටයුතු වලදී ලංකාවේ තියෙන වැදගත්කම. ඔබට මතක ඇති බ්‍රිතාන්‍යයන් මුලින්ම ලංකාව පිළිබඳ අවධානය යොමු කරන්නේත් මේ භූගෝලීය පිහිටීම, ත්‍රිකුණාමල වරාය වැදගත්කම, රට ඇතුළතර නැත්නම් අභ්‍යන්තරයේ තියෙන භූගෝලීය වටිනාකම නැත්නම් සැප සම්පත්, විනිමය වටිනාකමක් තියෙන දේවල් මේවා තමයි ඔවුන් අවධානය යොමු කරන්නේ මුලින්ම. ඒ අනුව තමයි අපේ රට යටත් කරගන්නේ මොකද? එතකොට අපේ රටට එන්නේත් එන්නේ කාරණේ නිසා. එතකොට මෙතනදිත් උන්ට වැදගත් වෙලා තියෙන ලංකාවේ භූගෝලීය පිහිටීමත් ආරක්ෂාව නැත්තම් ඉන්දියාවේ බෙන්ගාල බොක්ක ආශ්‍රිතව යුද්ධ සිද්ධ වෙනකොට අපේ ත්‍රිකුණාමල වරාය තාමත්ම වැදගත්. එතකොට ලෝකයේ විශිෂ්ටතම වරායන් අතර තියෙන සුවිශේෂී වරායක් තමයි ත්‍රිකුණාමල වරාය කියලා බ්‍රිතාන්‍යයේ හිටපු නැත්තම් ඉන්ඩීසීන්ගේ හිටපු අගමැති කෙනෙක් පවා ප්‍රකාශයටපත් කරලා තියෙනවා. අපිට තියෙන වටිනාම වස්තුන් අතර ත්‍රිකුණාමල වරාය ලෝකයේ තියෙන අපිට වටිනාත්ම වස්තුව කියන එක වුන් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට භූගෝලීය පිහිටීම වුන්ට කොතරම් වැදගත්ද කියන කාරණේ අවබෝධ කරගන්න පුළුවන්. එතකොට විදේශ කටයුතු බ්‍රිතාන්‍යය යටතේ තබා ගත්තේ හේතු මෙන්න මේ දෙක මතක තබා ගන්න. මේ කරුණ තේරුම්ගත් නව අගමැති. ඒ කියන්නේ මීට කලින් අර විදේශ කටයුතු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයන් තමන්ගේ යටතේ තබාගත් කාරණාව පිළිබඳව අපේ ඩී.එස්. සේනානායක මහත්මයා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන 1947 නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග ගිවිසුම් දෙකක් ඩී.එස්. සේනානායක මහතා අත්සන් තබනවා. පළවෙනි ගිවිසුම තමයි ආරක්ෂක ගිවිසුම, දෙවෙනි ගිවිසුම තමයි බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම. මේ ගිවිසුම් දෙක පිළිබඳ විභාගයට කෙටි ප්‍රශ්නයක් සකස් වෙන නිසා මේ ගිවිසුම් දෙක මොකක්ද කියලා මතක තබා ගන්න. පළවෙනි එක අපි බලමු ආරක්ෂක ගිවිසුම. බ්‍රිතාන්‍ය නාවික ගුවන් හා සෙසු යුද කටයුතුවලදී මෙරට භූමිය භාවිත කිරීමට එකඟ වෙනවා. එතකොට බ්‍රිතාන්‍යයන්ට හදිසියවත් යුද කටයුතුවලදී අපේ භූමිය භාවිත කරන්න අවශ්‍යතාවය ලැබුණොත් ඒ අවශ්‍යතාවයට ඉඩ දෙනවා කියලා එකඟ වෙනවා. දෙවෙනි එක තමයි බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම. ලංකාව ජාත්‍යන්තර සබඳතා අලුතෙන් ගොඩනගා ගැනීමේදී බ්‍රිතාන්‍යයන්ගේ සහාය මෙරටට ලබා දීමට කැමැත්ත ප්‍රකාශ වෙනවා. එතකොට අපි විදේශීයන් සමග අලුතෙන් සම්බන්ධතාවය ගොඩනගා ගන්න නම් ජාත්‍යන්තර වශයෙන් ඒ සබඳකමට අපිට උදව් කරන්නට බ්‍රිතාන්‍යයන් එකඟ වෙනවා. මෙන්න මේ විදිහේ ගිවිසුම් දෙකක් ඩී.එස්. සේනානායක මහතා 1947 බ්‍රිතාන්‍යයන් සමග අත්සන් තබනවා. ඊළඟ තර ලකුණ. මේට පසු ලංකාවට නිදහස ලබා දීම පිළිබඳ කරුණු ඇතුළත් ලංකා ස්වාධීනතා පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරනවා. ඒ කියන්නේ අපිට නිදහස ලබා දීමට අවශ්‍ය වන තොරතුරු ඇතුළත් පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරනවා. මේගොල්ලන් නිදහස දී යුතුයි කියන එක තීරණය කරනවා ඒගොල්ලෝ. ඊළඟට ඒ පනත ක්‍රියාත්මක කිරීම ගැන විධිවිධාන ඇතුළත් ලංකා ස්වාධීනතා රාජාඥාව 1947 දී දෙසැම්බර් 19 වෙනි දින නිකුත් කරනවා. එතකොට මේ රාජාඥාව නැත්නම් අපිට නිදහස ලබා දීම පිළිබඳව ඒගොල්ලොන්ගේ රාජාඥාව බ්‍රිතාන්‍යගේ රාජාඥාව ඒකට කියන අපි ලංකා ස්වාධීනතා රාජාඥාව කියලා. ඒ රාජාඥාව 1947 දී නැත්නම් දෙසැම්බර් 19 වෙනිදා නිකුත් කරනවා. ඒ අනුව ඒ රාජාඥාවේ තියෙනවා 1948 පෙබරවාරි 4 වෙනිදා සිට ඒක ක්‍රියාත්මක වෙනවා. ඒත් සමගම ලංකාවට නිදහස ලැබෙනවා. ඊට පස්සේ මේ නිදහස ලැබීමෙන් පස්සේ මෙරටට නීති පැනවීම හා පාලනයට බ්‍රිතාන්‍යයන් ඍජුව මැදිහත් වීම කියන බලතල බ්‍රිතාන්‍යයන්ට අහෝසි වෙනවා. ඊළඟට 1948 පෙබරවාරි 10 වෙනි දින නව පාර්ලිමේන්තුව ආරම්භ වන අතර සේනානායක මහතා විසින් ඉංග්‍රීසි ධජය පහත හෙලා සිංහ ධජය එසවිය. එතකොට ඔන්න ඔය විදිහට ඩී.එස්. සේනානායක මහතා විසින්
පාර්ලිමේන්තුව සමාරම්භක උත්සවයේදීම ඉංග්‍රීසි ධජය පහත තබමින් සිංහ කොඩිය ඔසවනවා. ඇතැම් වාර්තාවල මෙන්න මෙහෙම සඳහනකුත් ওই අවසාන තරලකුණට අදාළව සඳහන් වෙනවා. ඒ තමයි රාජ්‍ය නිදහස් උළෙලේදී ඉංග්‍රීසි කොඩිය ඔසවා තිබූ අතර සිංහ කොඩියද ඒ පසෙකින් තිබිණි. උත්සව ආරම්භ වන විට ආරම්භ අවස්ථාවේ ග්ලෝස්ටර් ආදිපාද විසින් ඉංග්‍රීසි කොඩිය පහතට දමන ලදී. සිංහ කොඩිය ඉහළට එසවූයේ අග්‍රාමාත්‍ය ඩී සේනානායක මැතිතුමා විසිනි. ඔන්න ඔය විදිහට ඩී සේනානායක විසින් සිංහ ධජය ඔසවනවා. එතකොට මේ පාඩමේ මුලින්ම ඉතිහාසය කියන කොටස ඔබට මතක් කරනකොට ඒකේ තිබුණා මේ පාර්ලිමේන්තුවේ පොඩි කාරණාවක් ඡායාරූපයක් චිත්‍රයක් විසින් අඳින ලද ඡායාරූපයක්. ඉතින් ඒක තමයි මේ ඩී සේනානායක මහතා විසින් ඉංග්‍රීසි ධජය ඔසවන නැත්නම් මේ පාර්ලිමේන්තුවේ මූලික අවස්ථාව පෙන්වන චිත්‍රය. ඉදිරියටත් ඔබට ඒක බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මොන වගේද කියලා. මේ තියෙන්නේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කොළඹ. එතකොට ඔබ මේ දකින්නේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. මේ පළවෙනි ඡායාරූපේ. ගාලු මෝදර පිටිය අසබඩ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. දැනට මේක ජනාධිපති ලේකම් කාර්යාලය විදිහට භාවිතා කරනවා. ඊළඟට මේ ඔබ දකින්නේ දෙවෙනි ඡායාරූපයෙන් පැරණි ව්‍යවස්ථාදායක සභා ගොඩනැගිල්ල. කොළඹ කොටුවේ තමයි මේක පිහිටුවලා තියෙන්නේ. වර්තමානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය මේකේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතකොට මේ ඔබ දකින්නේ පැරණි පාර්ලිමේන්තුව ඇතුළත ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය ඩී සේනානායක මහතා සහභාගීත්වයේ සහිතව හෙන්රි කුමරු ග්ලෝස්ටර් හි ආදිපාද විසින් ස්වයං පාලනයේ ආරම්භම සනිටුවන් කරමින් නිදහස් චතුරස්‍රයේ දී පළමු පාර්ලිමේන්තු විවෘත කිරීමේ උත්සව සභාව තමයි මේ ඔබ දකින්නේ. ඉතිහාසය 11 වසර ලංකාවට නිදහස ලැබීම කියන මේ පාඩමේ මුල්ම ඡායාරූපයක් නැත්නම් චිත්‍රයත් ඔබ දකින්නේ මෙන්න මේ ගොඩනැගිල්ලේ ඇතුළත අඳින ලද චිත්‍රයක්. එතකොට මේ කරුණුත් ඔබ මතක තබා ගන්න. මේ තමයි පැරණි පාර්ලිමේන්තුව. මේ පැරණි ව්‍යවස්ථාදායක සභාව ගොඩනැගිල්ල. මේ තමයි ලංකාවට නිදහස ලැබීමේ උත්සවයේ පාර්ලිමේන්තුව ඇතුළත සිද්ධ වෙනකොට ඒ ඇතුළත මොන වගේද කියලා දැනගන්න අපිට තියෙන ඡායාරූපය. ඊළඟට අපි සාකච්ඡා කරමු සොල්බරි ආණ්ඩු ක්‍රමය. 1947 සිට සොල්බරි ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වූ අතර එය 1972 දක්වා පැවතිණි. ඔන්න කෙටි ප්‍රශ්නයක් හැදෙන්න අවස්ථාව 1947 සිට 1972 දක්වා මොකද්ද ක්‍රියාත්මක වුණේ සොල්බරි ආණ්ඩු ක්‍රමය. සොල්බරි ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වූ වර්ෂය ඔබ මතක තබා ගන්න. මේ ආණ්ඩු ක්‍රමය යටතේ රජයේ කටයුතු ගෙන යාම සඳහා ආයතන 4ක් පිහිටුවුවා. කෙටි ප්‍රශ්නයක් අහනවා මොනවද ඒ ආයතන 4? පළවෙනි එක අග්‍රාණ්ඩුකාර ධූරය, 2 පාර්ලිමේන්තුව, 3 අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය, 4 අධිකරණය. දැන් එකකින් අපි පළවෙනි එක බලමු අග්‍රාණ්ඩුකාර ධූරය. එතෙක් පැවති ආණ්ඩුකාර ධූරය අවෝසි කොට අග්‍රාණ්ඩුකාර තනතුර ස්ථාපනය කිරීම සිදු කරනවා. එතකොට මෙතෙක් කාලයක් අපේ ලංකාවේ තිබුණේ ආණ්ඩුකාර ධූරයක්. හැබැයි දැන් ඒක අග්‍රාණ්ඩුකාර තනතුර බවට පත් වෙනවා. මොහු බ්‍රිතාන්‍ය රැජිනගේ මෙරට නියෝජිතයා. එතකොට මෙයාට තිබිච්ච රාජකාරිය තමයි බ්‍රිතාන්‍ය රැජින නියෝජනය කරමින් ලංකාවේ කටයුතු කරගෙන යාමට තමයි මෙයාගේ ඩියුටිය උනේ. මේ තනතුර නාම මාත්‍රික විධායක තනතුරක්. මෙයාට විශාල බලයක් නැහැ. මොහු වැඩ කරනකොට අගමැතිතුමාගේ උපදෙස් මත තමයි වැඩ කරන්න ඕනේ. එතකොට අපි බලමු දැන් කවුද ලංකාවේ පළවෙනිම අග්‍රාණ්ඩුකාරවරයා? මේසන් මුව නැත්නම් ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුව. මෙන්න මෙයා තමයි ලංකාවේ අවසාන ආණ්ඩුකාරවරයා සහ පළවෙනි අග්‍රාණ්ඩුකාරවරයා වෙන්නේ. එතකොට මේ ඉන්නේ සොල්බරි සාමි. මේකත් ඔබ මතක තබා ගන්න. ලංකාවේ අවසාන ආණ්ඩුකාරවරයා සහ පළමු අග්‍රාණ්ඩුකාරවරයා ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුව. මෙන්න මෙයා. දැන් අපි සාකච්ඡා කරමු පාර්ලිමේන්තුව පිළිබඳව. මේ දක්වලා තියෙනවා දී මණ්ඩල පාර්ලිමේන්තුව. මොකද්ද මේ දී මණ්ඩල පාර්ලිමේන්තුව කියලා කියන්නේ? මණ්ඩල දෙකක් තියෙනවා. මොකද්ද මණ්ඩල දෙක? එකක් තමයි මහජන මන්ත්‍රී මණ්ඩලය, අනිත් එක තමයි සෙනට් සභාව. එතකොට ඔන්න මණ්ඩල දෙක මතක තබා ගන්න.
සමාජිකයන් ගණන මහජන මන්ත්‍රී මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 101යි. එයින් 95ක් මහජන ඡන්දයෙන් තෝරාපත් කර ගන්නවා. එතකොට 101ක්නේ. එතකොට තව 6කගේ ඌනතාවය තියෙනවා. එතකොට අගමැතිගේ උපදෙස් මත අග්‍රාණ්ඩුකාරයා විසින් ඉතිරි 6 දෙනා පත් කරනවා. එතකොට මේ 6යි මේ 95 එකතු වෙලා තමයි මහජන මන්ත්‍රී මණ්ඩලයේ 101 නිර්මාණය වෙන්නේ. එතකොට පාර්ලිමේන්තුවේ නිල කාලේ වසර කීයද? වසර 5යි නැත්නම් අවුරුදු 5යි පාර්ලිමේන්තුව එක දිගට පවත්වාගෙන යන්නේ. වර්තමානයේ අවුරුදු 5යි. ඊළඟට දෙවෙනි මණ්ඩලය සෙනට් සභාව. සමාජික සංඛ්‍යාව කීයද? 30යි. නියෝජිත മന്ത്രി මණ්ඩලය කීයක් ඉන්නවද? 15ක් ඉන්නවා. එතකොට අගමැති උපදේශ මත අග්‍රාණ්ඩුකාරයා විසින් පත් කරනවා තවත් 15ක්. ඒ අනුව තමයි සෙනට් සභාවේ 30 දෙනා සම්පූර්ණ වෙන්නේ. ඔන්න මතක තබා ගන්න. දැන් අපි සාකච්ඡා කරමු අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය. ඔබට මතක ඇති ලංකාවේ මුල්ම අගමැතිතුමා ඩී.එස්. සේනානායක මහතා. එතුමා ජාතියේ පියා විදියටත් හඳුන්වනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ විදියටත් මතක තබා ගන්න අමතර කාරණා විදියට. පළවෙනි තර ලකුණ අගමැති මෙහි නායකයා. එතකොට කැබිනට් මණ්ඩලයේ නායකයා කවුද? අගමැතිතුමා. නියෝජිත മന്ത്രി මණ්ඩලයේ බහුතර කැමැති පුද්ගලයා අග්‍රාණ්ඩුකාරතුමා විසින් අගමැති තනතුරට පත් කරයි. එතකොට නියෝජිත മന്ത്രി මණ්ඩලයේ බහුතර කැමැත්ත දිනාගත් පුද්ගලයා අග්‍රාණ්ඩුකාරයා විසින් තමයි අගමැති තනතුරට පත් කරන්නේ. අගමැති තනතුර පත් කරාට පස්සේ අග්‍රාණ්ඩුකාරයා වැඩ කරන්න ඕනේ අගමැතිතුමාගේ උපදේශ මත. ඒ බලය වෙනස් වෙන විදිය ඔබ මතක තබා ගන්න. දෙවෙනි තර ලකුණ. තවද මේ ආණ්ඩුක්‍රමය යටතේ විධායක කටයුතු කැබිනට් මණ්ඩලයේද ආරක්ෂක විදේශ කටයුතු ඇමතිවරයා නැත්නම් අගමැතිවරයා යටතේද පැවතිය යුතුයි. එතකොට මේ ආණ්ඩුක්‍රමය යටතේ මේ විධායක කටයුතු කැබිනට් මණ්ඩලයටද ඒ කියන්නේ විධායක කටයුතු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට බලය තියෙනවා. ආරක්ෂක සහ විදේශ කටයුතු සම්බන්ධයෙන් නායකයා විදිහට කටයුතු කරන්නේ අගමැතිවරයා යටතේද පැවතිය යුතුයි. ඇමති මණ්ඩලයේ පත්කිරීම අගමැති උපදේශ මත අග්‍රාණ්ඩුකාරයා විසින් සිදු කරනවා. එතකොට ඇමතිවරු පත් කරන එකේ බලය තියෙනවා අග්‍රාණ්ඩුකාරයාට. කාගේ උපදේශ මතද? අගමැතිවරයාගේ උපදේශ මත. ඊළඟ තර ලකුණ අධිකරණ ඇමති තනතුර හා තවත් එක් ඇමති තනතුරක්වත් සෙනට් සභා සමාජිකයන්ගෙන් පත් කළ යුතුයි. එතකොට අපි මුලින් කතා කරපු සෙනට් සභාවේ සමාජිකයන් ගණන 30යි. මේකෙන් තමයි මෙන්න මේ අධිකරණ ඇමති තනතුරයි තවත් එක් ඇමති තනතුරකුත් පත් කරන්න ඕන කියලා යෝජනා වෙලා තියෙන්නේ. ඒ වගේම අවසාන තර ලකුණ එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටී. එතකොට කැබිනට් නැමැතිවරු වෙනම ඇමති මණ්ඩලයක් වුණාට ඒ අය පාර්ලිමේන්තුවට වගකීමෙන් බැඳිලා ඉන්නවා වග කරන්න. නැත්නම් කටයුතු කරන්න නැත්නම් පාර්ලිමේන්තුවට වග කියන්න බැඳිලා ඉන්නවා කියලාත් මතක තබා ගන්න. දැන් අපි සාකච්ඡා කරමු අධිකරණය ගැන. ඔබ තාමත් මතක තබා ගන්න අපි මේ කතා කරන්නේ සොල්බරි ආණ්ඩුක්‍රම යටතේ රජයේ කටයුතු ගෙන යාමට ඇති කරපු ආයතන 4 අවසානම කාරණාව පිළිබඳව. ඒ තමයි අධිකරණය. සොල්බරි ආණ්ඩුක්‍රමයේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතුළු අධිකරණ පද්ධතියක් මගින් අධිකරණ කටයුතු මෙහෙයවිය. එතකොට අධිකරණ කටයුතු මෙහෙයවන්නේ මොන පද්ධතියෙන්ද? අධිකරණ කටයුතු පද්ධතියෙන්. ඒකේ ප්‍රධානම ස්ථානය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය. ඊළඟට අග්‍රාණ්ඩුකාරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණීය අග්‍ර විනිශ්චයකාරවරයා හා විනිශ්චයකරුවන් පත් කරයි. එතකොට අග්‍රාණ්ඩුකාරවරයා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයා සහ මේ විනිශ්චයකරුවන් පත් කිරීමේ බලය තියෙන්නේ. එතකොට එතුමා කාගේ මේ අවවාද අනුශාසනාද පිළිගත යුත්තේ? අගමැතිතුමාගේ. ඊළඟට අධිකරණයට සම්බන්ධ විනිශ්චයකරුවන්ගේ පාලනය කරලා තියෙන ආයතනය තමයි අධිකරණ සේවා කොමිසම් සභාව. එතකොට අධිකරණ සේවා කොමිසම තුලින් අධිකරණයට සම්බන්ධ විනිශ්චයකරුවන්ගේ පාලන කටයුතු මෙහෙයවලා තියෙනවා. එතකොට මේ ඔබ දකින්නේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඡායාරූපයක්. දැන් අපි සාකච්ඡා කරමු තවත් සුවිශේෂී අනුමාතෘකාවක්. ඒ තමයි ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය කියන අනුමාතෘකාව. දේශපාලන පක්ෂ ක්‍රමය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති සෑම ආණ්ඩුවකම දැකිය හැකි විශේෂ ලක්ෂණයක්. එතකොට ඔන්න දේශපාලන පක්ෂ ක්‍රමයක් තියෙනවා නම් ඒ රට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන ආණ්ඩුවක් කියලා මතක තබා ගන්න. එතකොට ද්විපක්ෂ ක්‍රමයේ ඇති රටවල් තියෙනවා ලෝකේ. එංගලන්තය, ඇමරිකාව වගේ රටවල්. එතකොට බහුපක්ෂ ක්‍රමයේ තියෙන රටවල්
ප්‍රංශය, ජර්මනිය වැනි යුරෝපා රටවල්ද ඉන්දියාව, ශ්‍රී ලංකාව, ආසියාතික රටවල් බහුපක්ෂ ක්‍රමයක්. ගොඩාක් පක්ෂ තියෙනවා. එතකොට මේ දේශපාලන පක්ෂ ක්‍රමයේ තියෙන වැදගත්කම මොනවද? පළවෙනි එක තමයි පක්ෂයේ ප්‍රතිපත්ති ජනතාව වෙත රැගෙන යාමට හැකියවීම. පක්ෂයේ ප්‍රතිපත්ති ජනතාව වෙත අරන් යන්න පුළුවන්. එක පක්ෂවල තියෙන ප්‍රතිපත්ති ජනතාව වෙත අරගෙන යන්න පුළුවන්. දෙවෙනි එක තමයි ජනතාව සංවිධානය කරන්න පුළුවන්. ඒ පක්ෂවලට කැමති පිරිස ඔවුන්ගේ ප්‍රතිපත්ති ජනතාව වෙත ලබා දුන්නට පස්සේ ඒ අනුව ওই ජනතාව සංවිධානය කරන්න පුළුවන් හැකියාව ඒ පක්ෂයට ලැබෙනවා. ඒක තමයි ජනතාව සංවිධානය කරන්න පුළුවන් හැකියාව කියලා කියන්නේ. අවසාන කාරණේ දේශපාලඥයන් හා ඡන්දදායකයන් අතර හොඳ සම්බන්ධතාවයක්, අන්තර් පුද්ගල සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. එතකොට මේ දේශපාලන පක්ෂ ක්‍රමයේ වැදගත්කම ඔන්න ඔය විදිහට මතක තබා ගන්න. ඊළඟ ලකුණ 1931 දී සර්වජන ඡන්ද බලය ලංකාවට ලැබෙනවා. ඔන්න එකත් කෙටි ප්‍රශ්නයකට තාමත්ම වැදගත්. අපිට සර්වජන ඡන්ද බල ලැබුණේ මොන වර්ෂයේද කියලා විභාගයට අහනවා. ඒකත් මතක තබා ගන්න. දේශපාලන පක්ෂ බ්‍රිතාන්‍ය සමයේ ආරම්භී තිබුණත් 1947 වනතුරු මැතිවරණවලදී පක්ෂ ක්‍රමයේ සැලකිල්ලට නොගැනුණා. එතකොට දේශපාලන පක්ෂ බ්‍රිතාන්‍ය පාලන කාලයේ අවසාන කාලය වෙනකොට පිහිටු වෙලා තිබුණේ. හැබැයි මේ මැතිවරණවලදී පක්ෂ ක්‍රමය ගණන් ගත්තේ නැහැ. හේතුව මේ වෙනකොටත් ඉංග්‍රීසීන් අපේ ලංකාවේ බලය තරමක පවත්වාගෙන ගියේ. හැබැයි ඔවුන් නිදහස අපිට ලබා දුන්නට පස්සේ පක්ෂ ක්‍රමය සැලකිල්ලට ගන්නවා. එතකොට මතක තියාගන්න ඕනි දේශපාලන පක්ෂ බ්‍රිතාන්‍ය සමයේ ඉඳලා තිබුණා. හැබැයි 47 වෙනකන් ඒවා මැතිවරණවලදී පක්ෂයක් විදිහට ගණන් ගත්තේ නැහැ. 47න් පස්සේ පක්ෂ ක්‍රමයේ සැලකිල්ලට ගන්නවා. අවසානතර ලකුණ 1947 වන විට ලංකා සම සමාජ පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ද්‍රවිඩ සංගමය වැනි පක්ෂ බිහි වෙලා තිබුණා. ඔන්න 1947 වෙනකොට ලංකාවේ තිබිච්ච සුවිශේෂී දේශපාලන පක්ෂ කෙටි ප්‍රශ්නයකට එන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ ද්‍රවිඩ සංගමය කියනවා මතක තබා ගන්න. දැන් අපි බලමු ලංකා සම සමාජ පක්ෂය. ඔබ මතක තබා ගන්න ලංකා සම සමාජ පක්ෂය කියලා කියන්නේ මෙරට වඩාත් පැරණිම දේශපාලන පක්ෂයක්. එතකොට මේ පක්ෂය පිහිටුවා ගන්න පෙරමුණ ගන්නේ ආචාර්ය අන්නන් පෙරේරා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා. එතකොට මේ තුන් දෙනා ප්‍රමුඛ වෙලා තමයි මේක නිර්මාණය වෙන්නේ. බලමු ඒකට අදාළ තවත් කරුණු ටිකක්. විදේශ වාමාංශික දේශපාලන ආభాසය සමග ඒ අදහස් මෙරටට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා 1935 දී සම සමාජ පක්ෂයේ පිහිටුවේය. එතකොට මෙන්න මේ අය විදේශ අධ්‍යාපනයට යනවා. විදේශ අධ්‍යාපනයට ගිහිල්ලා විදේශ වාමාංශික දේශපාලන ඉගෙන ගන්නවා මේ තුන් දෙනා. ඊට පස්සේ ඒ ආభాෂය ඇතුව අපේ රටට ගැලපෙන අයුරින් මේ වාමාංශික දේශපාලනය හදනවා. හදලි ඉවරලා 1935 දී සම සමාජ පක්ෂය පිහිටුවනවා. එතකොට මේ තුන් දෙනාගේ නම් මතක තබා ගන්න සම සමාජ පක්ෂය සඳහා ඒක ඉතාමත් වැදගත්. මේ ලංකාව තුළ සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙහෙයවීම අරමුණයි. ඔන්න සම සමාජ පක්ෂයේ පිහිටුවීමේ අරමුණ සමාජවාදී සමාජයක්. හැමෝටම සියලුම දේවල් සමාන වෙන අදහසක් මේකින් ප්‍රකාශ වෙනවා. සම සමාජ පක්ෂය තුලින් නැත්නම් සම සමාජ පක්ෂයේ පිහිටුවීම. ඉතින් මේකේ අරමුණ තමයි සමාජවාදී සමාජයක් ඇති කිරීම. පසු කාලයක මේ පක්ෂයෙන් කැඩී ගිය පිරිසක් විසින් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 1943 දී ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවනවා. එතකොට 1935 සම සමාජ පක්ෂය පටන් ගන්නවා. ඒකේ අරමුණ තමයි සමාජවාදී සමාජයක් ලංකාව තුල ඇති කිරීම. මේකෙන් කැඩිලා බිඳලා යනවා දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා. එතුමා 1943 දී ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගන්නවා. ඊළඟ දේශපාලන පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. 1946 වන විට මධ්‍යස්ථ දේශපාලඥයන් සඳහා පක්ෂයක් නොතිබුණි. අන්න ඒ පක්ෂය නොතිබිච්ච නිසා තමයි මේ එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වෙන්නේ. 1947 දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබූ බැවින් ඩී.ඒ. සේනානායක මහතාත් නායකත්වයෙන් 1946 දී එක්සත් ජාතික පක්ෂය පිහිටුවනවා. එතකොට එක්සත් ජාතික පක්ෂය 1946 දී තමයි පිහිටුවන්නේ ඩී.ඒ. සේනානායක මහතාගේ මූලිකත්වයෙන්. ඊළඟ තරලකුණ මේ සඳහා ලංකා ජාතික සංගමය SWRD බණ්ඩාරනායක මහතා පිහිටුවා තිබූ සිංහල මහා සභාවේ සමාජිකයෝ රසක් එක්සත් ජාතික පක්ෂයට එකතු වේ. මේන් මේ පක්ෂය ශක්තිමත් වෙනවා. ඔන්න මීට කලින් හදලා තිබිච්ච සංගම් වල ඒ වගේම
තවත් සභාවල සමාජිකයන් එකතු වෙලා තමයි මේ එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වෙන්නේ. ඒ නිසා හොඳ ශක්තිවන්ත දේශපාලන පක්ෂයක් බවට පත් වෙනවා 1946 දී පිහිටවපු එක්සත් ජාතික පක්ෂය. අවසාන තරලකොණ 1947 මැතිවරණයට අපේක්ෂකයන් 95 දෙනෙක් ඉදිරිපත් කොට ආසන 42ක්ද අනතුරුව 1952 දී දෙවන පාර්ලිමේන්තු මැතිවරණයට ආසන 54ක්ද දිනා ආණ්ඩු බලය ලබා ගැනීමට මෙම පක්ෂයට හැකියාවක් ලැබෙනවා. බොහෝ අවස්ථාවල විශාල ජයග්‍රහණයක් ලබන්නට එක්සත් ජාතික පක්ෂය අවස්ථාව උදා කර ගන්නවා. එතකොට මේ ඉන්නේ SWRD බණ්ඩාරනායක මහතා. මෙතුමාගේ ඡායාරූපයත් ඔබ ඇහැට හුරු කරගන්න ඒකත් මේ පාඩම් වලදී ඔබට වැදගත් වෙන කාරණාවක්. දැන් අපි සාකච්ඡා කරමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් එක් පක්ෂයක් SWRD බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව 1951 දී මෙම පක්ෂය පිහිටුවිය. මේ පක්ෂයේ සාමාන්‍ය ජනයාගේ අවශ්‍යතා ගැන සැලකිල්ලක් දැක්වූ නිසා ස්වභාෂා උගතුන් භික්ෂුන් වහන්සේලා ස්වදේශීයත්වයේ අගය කළ පිරිස් එහෙට සහාය ලැබෙනවා. ඔන්න එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා SWRD බණ්ඩාරනායක මහතා 1951 තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගන්න. එතකොට මේ පක්ෂයේ තියෙන විශේෂත්වයන් අනිත් අයට වඩා ටිකක් වෙනස්. ඒ තමයි සාමාන්‍ය ජනතාව. ඔබ දන්නවා රටක වැඩි හරියක් ඉන්නේ සාමාන්‍ය ජනතාව. ප්‍රකෝටිපතියෝ, කෝටිපතියෝ, ලක්ෂපතියෝ නෙමෙයි. ප්‍රභූපන්තිය නෙමෙයි. බහුතරයක් ඉන්නේ සාමාන්‍ය ජනතාව. ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ කැමැත්ත දිනා ගන්න පක්ෂය ඇත්තටම ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන් ශක්තිවන්ත වෙනවා. ඒක තමයි මේකේ පසුබිම. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා 1951 දී බණ්ඩාරනායක මහතා සාමාන්‍ය ජනතාවගේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන පක්ෂයක් හදනවා. එතකොට මේක මේ වැඩි සැලකිල්ලක් සාමාන්‍ය ජනතාව පිළිබඳ දැක්වීම තුළින් සාමාන්‍ය ජනතාවගේ නොවිසඳුණු ගැටලු විසඳෙන්න පටන් ගන්නවා. මේ නිසා උගත් මිනිස්සු භික්ෂුන් වහන්සේලා දේශීයත්වයේ අගය කරපු පිරිසත් මේ පක්ෂයට එකතු වෙනවා. 1953 මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තු ආසන 9ක් දිනා තවත් දේශපාලන රසක් එකතු වී 1956 මැතිවරණ ඉදිරිපත්ව ආසන 51ක් දිනා ආණ්ඩුවක් පිහිටීමට සමත් වෙනවා. ඔන්න බලන්න 1953 දී ආසන 9 දේශපාලන පක්ෂ රසක් එකතු වෙලා 1956 මැතිවරණයට යනවා. ඒකෙදී ආසන 51. ආසන 9ක් තිබිලා 51කට එනවා කියලා කියන්නේ කිතරම් ජයග්‍රහණයක්ද කියලා ඔබට වැටහෙනවා ඇති. අවසාන කාරණය ඒ අනුව 1956 සිට 1959 දක්වා බණ්ඩාරනායක මහතා මෙරට අගමැති තනතුරටපත් වෙනවා. 1959 දී මේ වැදගත් කාරණාවක් වෙනවා ඇත්තටම කනගාටුදායක කාරණාවක්. ඒ තමයි බණ්ඩාරනායක මහතා ඝාතනය වෙනවා 1959 දී. ඒකත් කෙටි ප්‍රශ්නයකට අහන්නට පුළුවන් නිසා ඔබ මතක තබා ගන්න. එතුමාගේ බිරිඳ තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඊට පස්සේ මේ පක්ෂයේ නායකයා බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා නැත්නම් නායිකාව බවට එතුමියපත් වෙනවා. එතකොට මේ ඡායාරූපයෙන් ඔබ දකින්නේ ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණිය. මෙතුමිය තෙවතාවක් ලංකාවේ අගමැතිවරියක් විදිහට කටයුතු කළ බවත් ලෝකේ ප්‍රථම ජනාධිපතිවරිය විදිහටත් සමාජගත වුණා. නැත්නම් ලෝක ප්‍රසිද්ධ වෙච්ච චරිතයක්. දැන් අපි සාකච්ඡා කරමු ප්‍රධාන දේශපාලන පක්ෂ හැරුණුකොට තවත් තිබිච්ච දේශපාලන පක්ෂ මොනවද? පෙර සඳහන් කළ පක්ෂවලට අමතරව නිදහස ලැබීමට පෙර අවධියේදී පවා සුළු පක්ෂ තිබිනේ. එතකොට නිදහස ලැබෙන්න කලින් පක්ෂ තිබිලා තියෙනවා. සුළු පක්ෂ. නිදහස ලැබුණාට පස්සේ තවත් දේශපාලන පක්ෂ බොහෝ සංඛ්‍යාවක් නිර්මාණය වෙනවා. දැන් අපි බලමු මේ නිදහස දිනා ගැනීමට පෙර නැත්නම් ලැබීමට පෙර තිබිච්ච දේශපාලන අනෙක් දේශපාලන පක්ෂ වෙනත් දේශපාලන පක්ෂ මොනවද කියලා. ඒකෙදී ඒ.ඊ. ගුණසිංහ මහතා පිටුව කම්කරු පක්ෂය. ඔන්න කෙටි ප්‍රශ්නයකට මේක අහන්න පුළුවන්. කම්කරු පක්ෂය පිටුවා ගත්තේ කවුද? නැත්නම් ඒ.ඊ. ගුණසිංහ මහතා පිටුවා ගත්ත පක්ෂය කුමක්ද? ඒකත් මතක තබා ගන්න කම්කරු පක්ෂය. දෙවෙනි පක්ෂයේ ජී.ජී. පොන්නම්බල මහතා පිටු ද්‍රවිඩ සංගමය. ඒ අතර විශේෂ වෙනවා. මේ අතුරින් 1956 වසරේ ද්‍රවිඩ සංගමය කැපී පෙනෙනවා. හේතුව දෙමළ ජනයාගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරන සංගමයක් බවට මේ ද්‍රවිඩ සංගමය පත් වෙනවා. විශේෂයෙන්ම 1947 මැතිවරණයේදී ආසන 7ක් ලබා ගන්න පුළුවන් හැකියාව උදා කර ගන්නා මේ ද්‍රවිඩ සංගමය. ඊළඟට
1949 දී SJV චෙල්ලනායක මහතා ෆෙඩරල් පක්ෂයේ පිහිටුණා. ඒත් එක්කම ද්‍රවිඩ සංගමයට ලැබුණු ජනතා සහාය ටිකෙන් ටික අඩු වෙනවා. හේතුව මේ ද්‍රවිඩ සංගමයෙන් කොටසක් ෆෙඩරල් පක්ෂයට එකතු වෙනවා. මෙන්න මේ ආකාරයට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර තව සුළු පක්ෂ තිබෙන බැවින් පාර්ලිමේන්තු මැතිවරණවලදී එක් පක්ෂයකට හෝ බහුතර ආසන සංඛ්‍යාව දිනා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හරි අඩුයි එහෙම දිනා ගන්න ලැබෙනවා. මේ නිසා පක්ෂ කිහිපයක් එකතු වී සන්ධාන බිහි කර ගැනීම හා එමගින් සභාග ආණ්ඩුව පිහිටුවීම කැපී පෙනෙන ලක්ෂණයක් වුණා. මුලින් මතක් කළා තනි පක්ෂයකට ආසන විශාල සංඛ්‍යාවක් දිනා ගන්න බැරි වෙන හේතුව ඡන්දය මේ පක්ෂ කීපයකට කැඩිලා යනවා. එතකොට වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත්ත පුද්ගලයා තවත් ස්වාධීන අපේක්ෂකයන්ගේ ආරාධනා කරනවා. ඒ අයට ආරාධනා කරලා තමන්ගේ පක්ෂයත් එක්ක අත්වල බැඳගෙන ආණ්ඩුවක් පිහිටවන්න. එතකොට අර සුළු පක්ෂවල ඉන්න අය ඒ ප්‍රධාන පක්ෂයත් සමග එකතු වෙලා පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් වැඩි ආසන සංඛ්‍යාවක් තමන් වෙත සතු කරගෙන ආණ්ඩුවක් පිහිටවනවා. අන්න එහෙම බිහි කරගෙන යන ආණ්ඩුවට අපි කියනවා සන්ධාන බිහි කර ගන්නවා කියලා. නැත්නම් සභාග ආණ්ඩුව කියලා. ඔන්න ඔය විදිහට තමයි ඔබ මේ පාඩමේ කරුණු මතක තබා ගන්න ඕනේ. විශේෂයෙන්ම කෙටි ප්‍රශ්න සකස් වෙනවා. ඒ වගේම රචනාමය ප්‍රශ්නයක් වගේ සොල්බරි ආණ්ඩු ක්‍රමය නැත්නම් සොල්බරි ප්‍රතිසංස්කරණ හරහා නිර්මාණය වෙනවා. ඒකටත් ඔබ සූදානම් වෙන්න. දැන් අපි බලමු මේ පක්ෂ පිහිටුවාගත්ත කම්කරු පක්ෂයේ ද්‍රවිඩ සංගමයේ ෆෙඩරල් පක්ෂයේ පිහිටුවාගත්ත නායකයෝ ඡායාරූප ටිකකින් අපි හඳුනා ගනිමු. මේ ඔබ දකින්නේ කම්කරු පක්ෂයේ නායකයා ඒ.ඊ. ගුණසිංහ. මේ දකින්නේ ද්‍රවිඩ සංගමයේ නායකයා ජී.ජී. පොන්නම්බල. මේ ඔබ දකින්නේ එස්.ජේ.වී. චෙල්ලනායකම් ෆෙඩරල් පක්ෂයේ නිර්මාතෘ. එහෙමනම් මේ පාඩමේ දෙවන කොටසින් අපි නැවත හමු වෙමු. ආයුබෝවන්.